සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් සියලු ලෞතුරා බුදුරජාණන් වහන්සේලාටත් නමස්කාරය වේවා. උතුම් ධර්මරත්නයට නමස්කාරය වේවා. උතුම් පසේ බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා. උතුම් රහතන් වහන්සේලාට අරහත් භික්ෂුණීන් වහන්සේලාට නමස්කාරය වේවා. අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයට නමස්කාරය වේවා. අප බුදුරජාණන් වහන්සේගේ සියලු ත්‍රිවිධ චෛත්‍යයන්ට නමස්කාරය වේවා. අරහත් ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මහා මෙත් පාරමී ධර්ම දානමය පින්කම් මාලාවෙහි පූජනීය පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම නම් ග්‍රන්ථයෙහි ශ්‍රව්‍යමය ඉදිරිපත් කිරීම 7 වන කොටස 12 වන පරිච්ඡේදය අනුපිළිවෙල කතාව හරහා සාමුක්ඛංසික දේශනාවට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීමට මත්තෙන් අනුපිළිවෙල කතාව සිදු කළසේක. ඉන්පසු ලෝකෝත්තර ධර්මය වදාළහ. විනය පිටකයෙහි මහා කන්ධකයෙහි ඡේද කොටසක් දක්වනවා. ඒකන්තං නිසින්නස්සකෝ යසස්ස කුලපුත්තස්ස භගවා ආනුපුබ්බී කතං කතේසි සේයතේදං දාන කතං සීල කතං සග්ග කතං කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ ආනිසංසං පකාසේසි යදා භගවා අඤ්ඤාසී යසං කුලපුත්තං කල්න චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං අථයා බුද්ධානං සාමුක්ඛංසිකා ධම්මදේශනා තං පකාසේසි දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකත් පසෙකව සිටි යසකුල පුත්‍රයාට අනුපිළිවෙල කතාව කළසේක. එනම් දාන කතාව, සීල කතාව, ස්වර්ග කතාව, කාමයන්ගේ ආදීනව, කෙලෙස්වල ලාමක බව, නික්මීමේ ආනිසංස ප්‍රකාශ කළසේක. යම් කලෙක යසකුල පුත්‍රයාට අවබෝධ වීමට සුදුසු ලෙස සිතක් ඇති වූයේද, මෘදු සිතක් ඇති වූයේද, නීවරණ දුරු වූ සිතක් ඇති වූයේද, ඔද වැඩුණු සිතක් ඇති වූයේද, ප්‍රසන්න සිතක් ඇති වූයේද, එකල්හි භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාට ආවේනික ධර්ම දේශනාව වන සාමුක්ඛංසික දේශනය වදාළසේක. දුක්ඛ සමුදය නිරෝධ මග්ග. එම ඡේදයේ අර්ථය දීඝනිකාය එකෙහි බ්‍රහ්මජාල සූත්‍රයෙහි ඡේද කොටසක් දක්වනවා. කාමාහි භෝ අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා තේසං විපරිණාමඤ්ඤතා භාවා uppajjanti ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා යතෝඛෝ භෝ අයං අත්තා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහරති එත්තාවතාඛෝ භෝ අයං අත්තා පරම දිට්ඨ ධම්ම නිබ්බානං පත්තෝ හෝති ති. භවත්නි, කාමයන් වනාහි අනිත්‍යය, දුක්ඛය වෙනස් වෙන සුළුය. ඒවාහි වෙනස් වීමෙන් අන්‍ය භාවයට පත්වීමෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදී. යම් විටක භවත්නි, මේ ආත්මය හෙවත් තමාගේ යොමුවීම කාමයන්ගෙන් වෙන්ව, අකුසල් දහමුන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතියත් සැපයත් ඇති ප්‍රථම ධානයට සමවැදී වාසය කරයි. භවත්නි, මෙපමණකින්ම මේ ආත්මය එනම් තමාගේ යොමුවීම උතුම් දිටු දැහැමෙහිම නිවීමට පත්වෙයි.
එහි අර්ථය. අංගුත්තර නිකාය 4 සුනෙත්ත සූත්‍රයේහි වාක්‍යයක් දක්වනවා. බොහෝත පුබ්බම් භික්කවේ සුනෙත්තෝ නාම සත්තා අහෝසි තිත්ථ කරෝ කාමේසු වීතරාගෝ. මහණෙනි, පෙර වූවක් කියමි. සුනෙත්ත නම් තීර්ථක එනම් වෙනත් වූ විමුක්ති මාර්ගයන්ට යොමු වූ කාමයන්හි වීතරාගී වූ ශාස්ත්‍රවරයෙක් විය. එහි අර්ථයයි. විමුක්තිය සෙවීම සඳහා යොමු වීමට හේතු වන මේ විස්තරය එනම් මේ අනුපිළිවෙල කතාව අන්‍ය වූ විමුක්ති කාමීන්ටද ගෝචර වූවක් බව තථාගත දේශනා තුළ මනාව ඉස්මතු වේ. අන්‍ය විමුක්ති කාමීන් සීලය ආරක්ෂා කිරීම ගැනත්, පැවිදි වීම ගැනත්, කෙලෙස් තවන වීරයෙන් අප්‍රමාදීව කටයුතු කිරීම ගැනත්, කාමයන්ගේ ආදීනව දැකීම ගැනත්, කාමයන්ගෙන් ඉක්මී ධානයන්ට පත්වීම ගැනත් තථාගත දේශනාවේ විනය පිටකයේ මෙන්ම සූත්‍ර දේශනා තුළද පැහැදිලි කර ඇත. ඒ බව පෙර කළ පැහැදිලි කිරීම තුළින්ද ඉහත බ්‍රහ්මජාල සූත්‍රය තුළින්ද මනාව ඉස්මතු වේ. ඉහත සඳහන් මේ අනුපිළිවෙල කතාව ඉදිරිපත් කරන විට අකුසලයන් දුරුවීමද නීවරණ ඉක්මවීමද සිදුවන අතර මෘදු හා ඍජු ගති පැවතුම්ද ඇතිවේ. දානය පිළිබඳව පැහැදිලි කරන විට අතහැරීමේ ගුණයත් පුණ්‍ය ධර්මවල වටිනාකමත් තුළින් සිත ප්‍රමුදිත වන අතරම හික්මීමේ ඇති අවශ්‍යතාවයද සීල කතාව තුළින් මනාව ඉස්මතු කරමින් දේශනා කළහ. මෙසේ හික්මීමේ අවශ්‍යතාවයද සුගතිය තුළ ඇති වටිනාකමද හොඳින් ප්‍රකට වන විට නීවරණයන් ක්‍රමයෙන් දුරු වී කල්යාණ මිතුරා කරාම මුළු සිතින්ම යොමු වේ. මෙසේ යොමුවත්ම කාමයන්ගේ ආදීනව ප්‍රකට කරමින් කතා කරන විට කාමයන්ට නොගොස් එම සිත් නීවරණයෙන් ක්‍රමයෙන් මිදේ. එමෙන්ම සිතුවිලි හෝ යමකට සිතුවිලි වලින් බැඳී සිටීමේ ආදීනවයත් ඒවායින් නික්මවීමේ අවශ්‍යතාවයත් නෙක්ඛම්මයේ ඇති අනුසස් කතා කරන විට සිදුවේ. මේ ආකාරයට නීවරණයන් දුරු වී විමුක්තිය සෙවීමේ අවශ්‍යතාවය ඒ ප්‍රඥාවන්තයින් තුළ ප්‍රකට වීමෙන් තව තවත් කල්යාණ මිත්‍රයාට නැඹුරු වීමටත් එම සිත මෘදු කර්මණ්‍ය කිරීම සඳහා ආධ්‍යාත්මය තුළ පවතින සියුම් වූ කෙලෙස්වල අපිරිසිදු භාවය ප්‍රකට කරමින් දේශනා කළහ. මුළුමනින්ම තම ජීවිතයේ කල්යාණ මිත්‍රයාට යොමු කරමින් සිත ඍජු කිරීමද කිසිදු ලෙසකින් තමන්ගේ සිතුවිලි වලට අනුගතව ක්‍රියා නොකරමින් අවංකකම ඉස්මතු වෙමින් හා කල්යාණ මිතුරාට නැමීමට යොමු වීම සඳහා නිහතමානීකම හොඳින් ඉස්මතු කළහ. මේ ආකාරයට වූ අනුපිළිවෙල කතාව ඉදිරිපත් කළ විට එම ප්‍රඥාවන්තයාගේ සිත මෘදු හා කර්මණ්‍ය වේ. එමෙන්ම නීවරණද දුරු වේ. නීවරණ දුරුවීම නිසා තථාගත දහම නම් වූ සාමුක්ඛංශික දේශනාව පමණක්ම මනාව සාවධානව ශ්‍රවණය කළ හැකි වේ. නිහතමානීකම, අවංකකම, ඍජු ගතිය සහ සත්‍ය ගවේෂී යන ගුණවත්කම් තුළින් තමන්ගේ මතයට යොමු නොවූ එම ප්‍රඥාවන්තයාගේ සිත මෘදු කර්මණ්‍ය බවට පත්වේ. එවිට ශ්‍රවණය කරන තථාගත දහම අර්ථ ව්‍යංජනද සහිතවම ග්‍රහණය කරගත හැකි වේ. විනය පිටකයේ මහා ඛණ්ඩකයෙහි ඡේද කොටසක් දක්වනවා. සේයථාපි නාම සුද්ධං වත්තං අපගත කාලකං සම්මදේව රජනං පටිගන්හෙය්‍ය ඒවමේව යසස්ස කුලපුත්තස්ස තස්මින් ඒව ආසනේ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම්සේ කිලිටි දුරු වූ පිරිසුදු වස්ත්‍රයක් මනාව සායම් ගන්නේ වේද එපරිද්දෙන්ම යසකුල පුත්‍රයා හට ඒ ආසනයේදීම යමක් හටගන්නා ස්වභාවයෙන් යුක්තද ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයයි යන කෙලෙස් නැති මලකඩ නැති දහම්මැස පහළ වූයේය. එහි අර්ථයයි. පිරිසිදු වස්ත්‍රයකට සායම් පොවන විට සියලුම සායම් එම වස්ත්‍රයට මුරා ගන්නා අතර වස්ත්‍රය තුලින් එම සායම් වල වර්ණය හැර වෙන කිසිදු වර්ණයක් දිස් නොවේ. එලෙසටම මෘදු කර්මණ්‍ය හා විනීවරණ බවින් යුතු ප්‍රඥාව නිසා
තථාගත දහම පමණක් මුළු ජීවිතයම බවට පත්වේ. මේ ආකාරයට වූ කෙනෙකුට අර්ථ සහිත ව්‍යංජන සහිත තථාගත දහම දේශනා කළ විට ඒ අය උතුම් දහමට බැස ගැනීම සිදුවේ. අංගුත්තර නිකාය 2 සම්මත්ත නියාම සූත්‍රයේහි ඡේද කොටස් දක්වනවා. න කතං පරිභෝති න කතිකං පරිභෝති න අත්තානං පරිභෝති අවික්ඛිත්ත චිත්තෝ ධම්මං සුනාති ඒකග්ග චිත්තෝ යෝනිසෝච මනසි කරෝති පඤ්ඤවා හෝති අජලෝ අනේල මූගෝ න අනඤ්ඤාතේ අඤ්ඤාතමානී හෝති අමක්ඛී ධම්මං සුනාති න මක්ඛ පරිඋත්ථිතෝ අනුපාරම්භ චිත්තෝ ධම්මං සුනාති න රන්ධ ගවේසි ධම්ම දේශකේ අනාහත චිත්තෝ හෝති අඛිල ජාතෝ. කතාවට හෙවත් දේශනාවට පරිභව නොකරයි. කතිකයාට හෙවත් දේශකයාට පරිභව නොකරයි. තමාට පරිභව නොකරයි. වරහන් තුල තිබෙනවා හීනමානය ඇති කර නොගනී කියලා. නොවිසුරුණු එකඟ සිතින් ධර්මය අසයි. යෝනිසෝ මනසිකාර කරයි. නුවණින් මෙනෙහි කරනුයේද වේ. ප්‍රඥාවන්ත වෙයි. ජඩ නොවූ කෙලතොළු නොවූයේ වෙයි. නොදත් දැයෙහි දත්මි යන මානය වරහන් තුල තියෙනවා තමාට වැටහෙන දෙයක් බව වූ සදිස මානය කියලා නැති වේ. එම මානය නැති වෙනවා කියලා සඳහන් කරනවා. එහි අර්ථයයි. තවත් තිබෙනවා එම ඡේදයේ කොටසක්. ගුණමකු නොවූයේ ගුණමකු සිතින් නොබැඳුනේ ධම්මසයි. උපාරම්භ චිත්ත රහිත වූයේ එනම් වැරදි සොයන අදහසින් තොරව ධම්මසයි. ධර්ම දේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් නොගැටුණු සිත් ඇත්තේ වෙයි. දැඩි ගති නැතියේ වෙයි. ඒ ඉහත පාලි ඡේද කොටසෙහි අර්ථයයි. මේ ආකාර වූ ගුණයන්ගෙන් යුක්ත වන විට තථාගතයන් වහන්සේට ආවේනික ලෝකෝත්තර ධර්මය ඇසීමට යොමු වේ. සාදු සාදු සාදු. 13 වන පරිච්ඡේදය. අවබෝධ කොටගෙනම දෙසූ මුලැමැදාග සුන්දර දහම. ඊ타ම කලාතුරකින් පහළ වන අසාමාන්‍ය උත්තමයා වන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම ඊ타ම වැදගත් වේ. ඒ බව එකල සිටි අන්‍ය තීර්ථකයන්ද පවා දැන සිටියහ. මජ්ක්‍ධිම නිකායේ දෙවන පොත් වහන්සේ තුල අන්තර්ගත සූත්‍රවලින් ඒ තහවුරු වේ. එබැවින් තථාගතයන් වහන්සේට පමණක් ආවේනික වූ එම ධර්ම ඉගෙනීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කරගත යුතුය වේ. අංගුත්තර නිකාය 4 නගරූපම සූත්‍රයේහි වැකියක් දක්වනවා. යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්ථා සව්‍යංජනා කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ. යම් මේ ධර්මයක් මුල සුන්දර වේද මැද සුන්දරද වේ අවසානයේද සුන්දර වේ අර්ථ සහිත වේ ව්‍යංජන සහිතද වේ කේවලත්වයේ පිරීමම වේ පිරිසිදු බ්‍රහ්මචර්යාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිණිසමද වන ලෙස හොඳින් දේශනා කර ඇත. එහි අර්ථයයි. ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව පෙන් වූ ඒ තථාගත දහම මෙසේ නුවණැත්තෙක් අසන්නට යොමු වූ විට ඔහු අවබෝධ කිරීම අරුමයක් නොවන්නකි. එමෙන්ම ඔහුට කල්යාණ මිත්‍රයා කෙරෙහි වූ අසීමිත යොමු වීම මෙන්ම තථාගතයන් වහන්සේටද යොමු වූ ශ්‍රද්ධාව ඇති වේ. එසේ වන්නේ ඒ උතුම් ධර්මයේ ඇති ස්වාඛාත බව නිසා වෙනි. අංගුත්තර නිකායේ කෙහි 3 වන වර්ගයේහි සඳහන් සූත්‍ර කොටස් දක්වනවා. අභිඤ්ඤායාහම් භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය සනිදානාහම් භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනිදානං සප්පටිහාරියාහම් භික්ඛවේ ධම්මං දේසේමි නෝ අප්පටිහාරියං තස්සමයිහම් භික්ඛවේ අභිඤ්ඤාය ධම්මං දේසයතෝ නෝ අනභිඤ්ඤාය
සනිදානං ධම්මං දේශේතෝ නෝ අනිදානං සප්පටිහාරියං ධම්මං දේශේතෝ නෝ අප්පටිහාරියං කරණීයෝ ඕවාදෝ කරණීයා අනුශාසනී අලංච පනවෝ භික්කවේ තුට්ඨියා අලං අත්තමනාතාය අලං සෝමනස්සාය සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුං ඉමස්පින්ච පන වෙය්‍යාකරණස්මින් භඤ්ඤමානේ සහස්සී ලෝක ධාතු අකම්පිත්තාති. මහණෙනි, මම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කොට ධර්මයේ දේශනා කරමි. අවබෝධ නොකොට නොදෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට ධර්මයේ දේශනා කරමි. හේතු රහිත කොට නොදෙසමි. මහණෙනි, මම ප්‍රාතිහාර්ය සහිතව දහම් දෙසමි. ප්‍රාතිහාර්ය රහිතව නොදෙසමි. මහණෙනි, අවබෝධ කොටගෙන දහම් දේශනා කරන, අවබෝධ නොකොට නොදෙසන, හේතු සහිත කොටගෙන දහම් දෙසන, හේතු රහිත කොට නොදෙසන, ප්‍රාතිහාර්ය සහිතව ධර්මයේ දෙසන, ප්‍රාතිහාර්ය රහිත කොට නොදෙසන, ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනය කළ යුතුය. මහණෙනි, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක, ධර්මයේ ස්වාක්ඛාත වනසේක, සංඝයා සුපටිපන්න වනසේක යයි සතුටු වීම නිසිය. සතුටු සිත් ඇති කර ගැනීම නිසිය. සොම්නස් ඇති කර ගැනීම නිසිය. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් අනුමෝදන් වූහ. මේ ධර්ම පරයාය වදාරන විට සහස්ත්‍රී ලෝක ධාතුවම කම්පා විය. එහි අර්ථයයි. අංගුත්තර නිකාය 6 මහා නාම සූත්‍රයේහි ඡේද කොටසක් දක්වනවා. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ ස්වක්ඛාතය ලෙස දේශනා කළසේක. එමෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සන්දිට්ඨිකය, අකාලිකය, ඒහිපස්සිකය, ඕපනයිකය නුවණැත්තන් විසින් තම තමන් දත යුතුය. එහි අර්ථයයි. විමුක්තිකාමී සමාජය තුල සිටින අන්‍ය වූ විමුක්තිකාමී ශාස්ත්‍රෝන් වහන්සේලාට විශේෂ නොවන බුදුරජාණන් වහන්සේටම පමණක්ම ආවේනික දහමක් පවතී. එනම් ලෝකයේ නිතර වන සක්කාය නිරෝධ ධමයි. එම දහම අන්‍යයට දේශනා කිරීමෙන් වෙහෙසට පත්වන බව තථාගතයන් වහන්සේට වැටහි මන්දෝත්සාහී වූ බව මුලින් පැහැදිලි කළේය. ලෝකයා භාවිත කළ ලෝකේ වචනම උපකාර කරගෙන ලෝකේ නිතර වන දහමක් කෙසේනම් ඉදිරිපත් කරන්නද? එසේ වූ මහා හැකියාවටම බුද්ධ යන නිර්වචනය ඉස්මතු වේ. අනුපෙළවෙල කතාවෙන් පසු සිත මෘදු කර්මණ්‍ය විනීවරණ වීමෙන් හෝ විමුක්තිකාමී බවින් යුතු ප්‍රඥාවන්තයාට බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික එතෙරවන දහම වදාළසේක. එම දහමට සාමුක්ඛංශික දේශනාව යයි හඳුන්වනු ලැබේ. චතුරාර්ය සත්‍යය එකතු එම දේශනාව බුදුවරුන්ට පමණක්ම ආවේනික වේ. චතුරාර්ය සත්‍යය තුළින් සත්‍යයේ සෙවීමේ ගතිය ඉස්මතු කිරීම තුළින් යෝනිසෝ මනසිකාරය ඉපැද්දවීම සිදු කර ඇත. යෝනිසෝ මනසිකාරය පිළිබඳව පසුව විස්තර වේ. එලෙසට යෝනිසෝ මනසිකාරය තුළින් එම දහම අනුවම සිතීම නම් වූ පිරිසිඳ සෙවීම තුළින් එහි යථාර්ථය එතරවන ලෙසට ප්‍රත්‍යක්ෂ වේ. පිරිසිඳ සෙවීමේ කෘත්‍ය ඉස්මතු වීමෙන් දුක නම් වූ ආර්ය සත්‍යයද එහි යථාර්ථය ලෙස සමුදය ආර්ය සත්‍යයේ වශයෙන්ද වචනයට රිංගා නොගෙන ප්‍රඥාවන්තයාට මාර්ගයේ භාවිතා වන ලෙස පැහැදිලි කර ඇත. අංගුත්තර නිකාය 6 අධිවුත්ති පද සූත්‍රයෙහි ඡේදයක් දක්වනවා. යේතේ ආනන්ද ධම්මා තේසං තේසං අධිවුත්ති පදානං අභිඤ්ඤා සච්චි කිරියාය සංවත්තන්ති.
විසරදෝ අහං ආනන්ද తත්‍ර පටිජානාමි තේසං තේසං තථා තථා ධම්මං දේසේතුං යථා යථා පටිපන්නෝ සන්තං වා අත්ථීති ඤස්සති අසන්තං වා නත්ථීති ඤස්සති හීනං වා හීනන්ති ඤස්සති පනීතං වා පනීතන්ති ඤස්සති ස උත්තරං වා ස උත්තරන්ති ඤස්සති අනුත්තරං වා අනුත්තරන්ති ඤස්සති යථා යථා වා පනතං ඤත්තේයං වා දට්ඨේයං වා සච්චිකා තයං වා තථා තථා ඤස්සති වා දක්ඛති වා සච්චි කරිස්සති වා ඨානමේතං විජ්ජති ඒ තදනුත්තරියං ආනන්ද ඥානානං යදිදං තත්ථ තත්ථ යථා භූච ඥානං ඒතස්මා චාහං ආනන්ද ඥාන අඤ්ඤං ඥානං උත්තරීතරං වා පනීතතරං වා නත්ථීති වදාමි. ආනන්දේනි යම් ඒ අධිවුත් වචන පදයන් විශේෂ අවබෝධයෙන් සාක්ෂාත් කිරීම සඳහා පවතී. ආනන්දේනි මම එහිලා ඒ අධිවචන පද තුලින් ඒ ධර්මයන් දේශනා කිරීමට විශාරද බව ප්‍රතිඥා දෙමි. යම් යම් පරිදි පිළිපන් විට ඒ ධර්මය ඇතැයි දන්නේ වේ. යම් ධර්මයක් නැත්තේද ඒ ධර්මය නැතැයි දන්නේ වේ. හීන ධර්මයන් යයි දන්නේ වේ. ප්‍රණීත වූ ධර්මයේ ප්‍රණීත ධර්මයයි දන්නේ වේ. උතුම් ධර්මයන් යයි දන්නේ වේ. ශ්‍රේෂ්ඨ ධර්මයන් යයි දන්නේ වේ. යම් යම් අයුරකින් නුවණකින් දැනගත යුතු වේද, නුවණින් දැකගත යුතු වේද, නුවණින් සාක්ෂාත් කළ යුතු වේද, ඒ අයුරින් නුවණින් දන්නේද වේ. නුවණින් දකින්නේද වේ. නුවණින් සාක්ෂාත් කරන්නේද වේ. යන මේ කරුණු ඒකාන්තයෙන් සිදුවන්නකි. ආනන්දේනි ඥානයන් අතරින් ඒ තැන්හි යථාර්ථ වශයෙන් දකින ඥානය ශ්‍රේෂ්ඨ වේ. ආනන්දේනි එම යථාභූත ඥානයට වඩා අන්‍ය වූ උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ ඥානයක් නැතයි කියමි. එහි අර්ථයයි. ප්‍රඥාව නැති තමාගේ මතය තුළින් යමක් හොයන අය වචනයට රිංගාගෙන ලෝකයේ ඇති දෙයක සිදුවීමක් ආකාරයට පමණක් වටහා ගනිති. ලෝකයෙන් එතරවීමක් කිසිදාක සිදු නොවේ. ලෝකයේ පවතින්නක් යනු ජීවිතයේම සිදුවන අත්දැකීමකි. එය ජීවිත උදාහරණයකි. එතන ප්‍රතිපදාවක් සිදු නොවේ. මෙසේ ජීවිත උදාහරණයක් වූ ලෝකයේ පැවැත්මක් පමණක් ලැබී එතුලින් සතුටු වී දහමට යොමු නොවී දහමට යොමු වූ බවට දුෂ්ප්‍රඥා සතුටු වේ. මේ ආකාරයට සිදුවන්නේම තථාගත දහමට ශ්‍රද්ධාවෙන් යොමු නොවී ඒ පෙන් වූ දේ පමණක්ම දරා නොගන්නා නිසාවෙනි. සාදු සාදු සාදු.